අද දවසේ දෙවිඳුන්ගේ අනාරක වචනයට අපි ඇතුල් වෙන්න යනවා. දෙවිඳුන්ගේ අනාරක වචනේ අපිට පණිවිඩයක් ඉල්ලමු. අපි හැම කෙනෙක්ම මොහොතක් දෙනෙත් පියාගෙන වචනේ උසා යාඥා කරමු. ස්වර්ගද පොළවේද සියලු බලයත් තවුම්කාර පියාණනේ මේ සෙනග අයිති ඔබටයි. මේ සෙනගට කතා කරන්න ඕන ඔබයි. මම වාජනයක් විතරයි ස්වාමීනි. ස්වාමීනි මම ඔබ වහන්සේගේ අතේ ඉන්න වාජනයක් විතරයි. ඔබ කැමති ලෙස පුරවලා ඔබගේ සෙනගට බෙදා දෙන්න. ස්වාමීනි මම සූදානම් ඔබ කැමති දේ කරන්න. පියාණන් මුළු සෙනගත් ඔබගේ දාසය වෙන මම වචනයක් ඔබ ඉදිරියේ තබලා යටත් වෙලා කැප වෙනවා. ඔබම කතා කරන නිසා ස්තුතියි කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ජීවමාන නාමයෙන්. ආමෙන්. සෙනෙවන්තය අපි දෙවිඳුන්ගේ මහිමේ පිණිස හරව ගනිමු. සුද්ධ ලියවිල්ලේ ගීතාවලිය 124 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 8 වෙනි පදය දක්වා. ඊශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා අපේ පක්ෂයේ සිටියේ ස්වාමීන් වහන්සේ නොවේ නම් මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයේ සිටියේ ස්වාමීන් වහන්සේ නොවේ නම් ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවිලුණු කල ඔවුන් අප පණ පිටින් ගිල ගන්න තිබුණේය. එකල්හි ජලය අප වසා ගන්නවා ඇත. දියපාර අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත. එකල්හි උඩුකු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත. ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කර නොදුන් ස්වාමීන්ට ප්‍රශංසා වේවා. පක්ෂී වැද්දන්ගේ උගුලෙන් පක්ෂියෙකු මෙන් අපේ ප්‍රාණය ගැලවුණේය. උගල විඳී ගියේය. අපි ගැලවුණෙමු. අපේ උපකාරය අහසක් පොළවත් නැවෝ ස්වාමීන්ගේ නාමයෙන් කෙරෙහිය. ආමෙන්. සෙනෙවන්ත දෙවියන් වහන්සේ මේ වචනයට මට දුන්නා වූ තේමාව තමයි දෙවියන් වහන්සේ මට උපකාර කරනසේක. ආමෙන්. සෙනෙවන්ත මේ ගීතාවලිය 124 වෙනි පරිච්ඡේදය තමයි පද 8ක් තියෙන්නේ. ඒ කියවන විට දෙවියන් වහන්සේ මට කිව් දේ තමයි මේ වචනය බෙදා ගන්න. මේ බෙදා ගන්න විට මගේ හදවතේ ප්‍රාර්ථනාවක් තිබෙන්න ඕනේ. මොකක්ද මේ ප්‍රාර්ථනාව? ඔබ මුහුණ දෙන ඕනම ප්‍රශ්නයකදී ඕනම අමාරුකමකදී ඔබේ ඇදහිල්ල ගොඩ නැගෙන්න ඕන. මට දෙවියන් වහන්සේගේ උපකාරය ලැබෙනවා. ආමෙන්. මේ ප්‍රාර්ථනාව තමයි මා තුල තිබෙන්නේ ඔබ ගැන. සෙනෙහවන්තය බොහෝ අය අමාරු ප්‍රශ්න පීඩා තුල යන වෙලාවේදී යාඥා කරනවා. හැබැයි සුද්ධ ලියවිල්ලේ කියනවා යාඥාවත් ඇදහිල්ලෙන් කළ යුතුයි. සෙනෙහවන්තය බොහෝ අය යාඥා කරනවා විශ්වාසයක්. විශ්වාසයක් නැතුව කරන යාඥාව නිෂ්ඵලයි සෙනෙහවන්තය. විශ්වාසය. සමහර අය යාඥා කරනවා මටම තමයි මේ ඔක්කොම වෙන්නේ, මටම තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අනේ මන්ද මේ ප්‍රශ්න සෙනෙහවන්තය උත්තර ලැබෙන්නේ නැහැ. පාස්ටර් වා කියන්නේ එහෙමද? මම නෙමෙයි කියන්නේ. මේ වචනේ යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 සහ 7 මෙහෙම කියනවා. නමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක් නිසාද? අනුමාන කරන්නා සුළඟින් ගෙන යන්නා වූ සෙලවෙන්නා වූ මූදේ රැළට සමානයි. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමින් වහන්සේගෙන් යම ලැබේයයි නොසිතාවා. ආමෙන්. ඔහේ යාඥා කළාට දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඇදහිල්ල නැති අයට උත්තර දෙන්නේ නැහැ. ඇදහිල්ලෙන් යුතුව යාඥා කළ යුතුයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය මතක තියාගන්න ඇදහිල්ල ඊටාම අවශ්‍ය දෙයක්. ඔබ දන්නවා සුද්ධ ලියවිල්ලේ දාවිද් කියන්නේ. දාවිද්තුමා තමයි මේ ගීතාවලිය මේක 124 වෙනි පරිච්ඡේදය ලියලා තියෙන්නේ. දාවිද්තුමාගේ කාලේ ඊශ්‍රායලේ බලවත්ම රාජ්‍යයක් බවට පත් වුණා. මේ බලවත්ම රාජ්‍යයක් බවට පත් වෙන්න ප්‍රධාන හේතුව මොකක්ද? සෙනෙහවන්තය දාවිද්තුමාගේ ඇදහිල්ල. බලවත්ම රාජ්‍යයක් වීමට හේතුනේ දාවිද්තුමාගේ ඇදහිල්ල. හෙවත් ඇදහිල්ල තුල තිබෙන රහසයි. හලෙලූයා. හලෙලූයා. ඊශ්‍රායල් සෙනග කියන්නේ නිකන් සෙනගක් නෙමෙයි. ඊශ්‍රායල් සෙනග කියන්නේ ඒ සෙනග දැනගෙන හිටියා. හලෝ. ඒ සෙනග දැනගෙන හිටියා. ඊශ්‍රායල් සෙනග කියන්නේ රතු මුහුද දෙබෑ කළා ගලවගෙන ආවා වූ සෙනග තමයි ඒ සෙනග කියලා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ හරි පුදුමයි. ආමෙන්. දාවිද්තුමාට අවශ්‍ය වුණා පණිවිඩයක් දෙන්න. ගීතාවලිය 124 පළවෙනි පදය මේ ආකාරයට කියනවා.
ඊශ්‍රායල් දැන් මෙසේ කියත්වා. අපේ පක්ෂයේ සිටියේ ස්වාමීන් වහන්සේ නොවී නම්. දාවිත්තුමා මේ ගීතාවලිය තුලින් කතා කරනවා. අපේ පක්ෂයේ සිටියේ ස්වාමීන් වහන්සේ නොවී නම් මොකද්ද අපිට මොකද වෙන්නේ? සෙනෙවන්තය බොහෝ අයට මතක නැහැ. තමන්ගේ පක්ෂයට ස්වාමීන් වහන්සේ සිටිය බව. මේ ඊශ්‍රායල් සෙනග සමහර අයට නම් මේව නිකන් සාමාන්‍ය ජන කතා වගේ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ අදහන අයට මේක සැබෑ වූ පණිවිඩයක්. ආමේන්. ඊශ්‍රායල් සෙනග මිස්රයෙන් ගැලවිලා රතු මුහුද ගාවට එන විට ඔවුන් ඉදිරියේ රතු මුහුද එගොඩ වෙන්න විදියක් නැහැ. පිටුපසින් බලන විට මිස්රයේ හමුදාව වෙන්නේ මරන්නම තමයි. මුහුදට පැන්නොත් මුහුද ගිල්ල මැරෙනවා. බලා හිටියොත් හමුදාව මරනවා. දෙවියන් වහන්සේ ඔවුන් වෙනුවෙන් මුහුද දෙබෑ කළා. ඔවුන් ඒ සියල්ලෙන් ගලවලා ඉදිරියට ගෙන ගියා. ආමේන්. හලෙලූයා. සෙනෙහවන්තය මතක තියාගන්න. ඊශ්‍රායල් සෙනග කියලා කියන්නේ දෙවියන් වහන්සේම රතු මුහුද දෙබෑ කළා ගෙන ආ වූ සෙනග. ඒ නිසා තමයි ලෝකේ කුඩාම රටක් වෙන ඊශ්‍රායලය අදටත් බලවත් කිසිවෙකුට සොලවන්න බැරි රටක්ව තියෙන්නේ. හලෙලූයා. ඔවුන්ගේ අත්විවරම නිකන් අත්විවරමක් නෙමෙයි. දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කළා ගෙන ආ වූ සෙනග කියන සහතිකය ඔවුන් තුල තිබෙනවා. ආමේන්. ඒකයි ලෝකේ බලවත් ජාති අතරේ ඊශ්‍රායල් බලවත්ව සිටින්නේ. ආමේන්. අපි ශුද්ධ ලියවිල්ල කියවන්න යනවා ගීතාවලිය 124 දෙවෙනි පදයේ සිට පස්වෙනි පදය දක්වා. ඊට හොඳින් ඔබ සවන් දෙන්න. මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයේ සිටියේ ස්වාමීන් වහන්සේ නොවී නම් ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවිළුණු කල ඔවුන් අප පණ පිටින් ගිලගන්න තිබුණේය. එකල්හි ජලය අප වසා ගන්නවා ඇත. දියපාර අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත. එකල්හි උඩගු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත. ආමේන්. මේක පැහැදිලිව කියනවා මේ ඊශ්‍රායල් සෙනග කොහොමද බේරගෙන ආවේ, කොහොමද ගැලෙව්වේ? ඔවුන්ගේ දත්වලට එහෙම නැත්නම් මිස්රේ හමුදාවගේ හිරවීම වලට අසු නොවි ඒ මුහුදේ උඩඟු ජලයට යට නොවි ජයග්‍රහීව ඉදිරියට ගෙනාවා. දාවිදුතුමා ඇයි මේ ගීතාවලිය ලියලා කියන්නේ? දාවිදුතුමා කියන ඊශ්‍රායල් සෙනගට නුඹලා පොඩි ප්‍රශ්නයක් එන විට, පොඩි අමාරුකමක් එන විට, පොඩි හිතේ තරහක් එන විට දෙවියන් වහන්සේව අමතක කරනවා. නුඹලා රතු මුහුද දෙබෑ කළ දෙවියන් වහන්සේ ගෙනාවගෙන සාතිකය නුඹලා ගින්න වගේ ප්‍රශ්න මැද්ද යද්දී, නිදහසක් නැති ප්‍රශ්න මැද්ද යද්දී ගලවගෙන ආව කියන සාතිකය නුඹලට අමතක වෙනවා කියන එක මේ දාවිදුතුමා පැහැදිලිව කතා කරලා කියනවා. සෙනෙහවන්තය දාවිදුතුමා කියනවා නුඹලට මේවා අමතක වෙලා දෙවියන් වහන්සේගේ උදහස ලබන්න නෙමෙයි නුඹලා කරන්න ඕන. සියල්ලදී දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය මට මතකයි අපි ගිය සතියේ වැඩිමහල්ලන් සමග කතාවක් තිබ්බ එකතු වෙලා සාකච්ඡා කළා. ඒ වෙලාවේදී ඕන් ප්‍රකාශ කළ දේ තමයි පාස්ටර් මේ කුඩා වයසේ පටන් එන දරුවන් තුල ඇදහිල්ල ගොඩ නැගෙන්න ඕන. ඔවුන්ගේ වයස් සීමා වැඩක් නැහැ. අපි එහෙම ගොඩ නැගුණු නිසා තමයි අපි විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා අන් අය මත්පැන් ගනිද්දී, අන් අය වැරදි වැඩ කරද්දී අපි ඇදහිල්ල ආරක්ෂා කළේ. හලෙලූයා. ඔවුන්ට මතකය තිබෙනවා අතීතය. ආමේන්. සෙනෙහවන්තය කිතුනුවට අමතක වෙන්නේ භයංකරම දේ මොකක්ද? අතීතයයි. අපි දෙවියන් වහන්සේගේ සෙනගල සවබෝධ කරගන්න ඕන. පොඩි ප්‍රශ්නයක් එන වෙලාවේදී, අමාරුකමක් එන වෙලාවේදී ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ කෙරේ තිබුණු ප්‍රසන්නභාවය නැති වුණා. ඔවුන් දොස් කිව්වා. ඔවුන් දෙවියන් වහන්සේව උදහස් කරගත්තා. මේ ගැන දාවිදුතුමාට සෙනෙහවන්තය ලොකු දුකක් ඇති වුණා. ඒ නිසා තමයි දාවිදුතුමා මේ ගීතාවලිය 124:6 කියනවා. ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කොට නොදුන් ස්වාමීන්ට ප්‍රශංසා වේවා. ආමේන්. සෙනෙහවන්තය බොහෝ අය අපිව ගිලගන්න කට ඇරගෙන හපා කන්න බලා ඉන්න වෙලාවේදී හිතලා බලන්න ඔබේ ජීවිතේ එහෙම ඇති. හපා කන්න හදපු අවස්ථාවල් ඇති. ඒ වෙලාවේදී උන්වහන්සේ නොසිටියා නම් ඔබ විනාශ වෙනවා දකින්න ආසාවෙන් හිටපු අය ඇති. යක්ෂයා ගොදුරු සොයමින් යන වෙලාවේදී ඔබට ලං වෙලා ඇති. හැබැයි ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ නොසිටියා නම්
එසසනේවන්තය අපි අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ අල්ලගන්න ඕන රහස් තිබෙනවා. දාවිත්තුමා අල්ලගත්තු රහස තිබෙනවා. මොකද්ද දාවිත්තුමාගේ රහස? සනේවන්තය දාවිත්තුමාට දෙවියන් වහන්සේ කළ දේවල් මතකයේ තිබුණා මේ. හලෙලූයා. සනේවන්තය ඔබ බොහෝ අය දන්න දේ තමයි දාවිත් සහ ගෝලියත් කියන කතාව. දාවිත්තුමා ගෝලියත් ගාවට යන වෙලාවේදී දාවිත්තුමාට ඇදහිල්ලක් තිබ්බ මොකක්ද? දාවිත්තුමා කිව්වා මම නුඹ පරාජය කළ ජය ගන්නවා. සනේවන්තය කොහොමද එහෙම කියන්නේ? මොකද්ද දාවිත්තුමාට කියන්න දුන්න හැකියාව? තරුණ කොල්ලෙක්. බයිබලයේ කියනවා පොඩි කොල්ලෙක්. සනේවන්තය නමුත් සාවුල් රජ ඒ වගේම දාවිත්ගේ සහෝදරයෝ වෙවුලමින් ඉන්න වෙලාවේ දාවිත් කියනවා මම ඔහුව පරාජය කරන්න යනවා. සනේවන්තය 1 සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ 45 සහ 46 මේ ආකාරයට කියනවා. එවිට දාවිත් තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නේය. මම වනාහි තා නින්දා කළ ඊශ්‍රායල් සමුද්‍රාවල දෙව් සේනාවල ස්වාමින් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. අද දවසේ ස්වාමින් වහන්සේ තා මා අතර පාවා දෙනසේක මම තටගසා තාගේ හිස කපා දමා. ආමේන්. අපි හයියෙන් ආමේන් කියමුද? සනේවන්තය ක්‍රියාන් 6ක් විතර උස ගෝලියත් ගාවට මේ පොඩි බටු ඇට කොල්ලෙක් වැනි දාවිත් නිර්භීතව යනවා. කොහොමද ඔහුට යන්න හැකියාව ලැබුණේ? මම එක යෝජනාවක් කරනවා. ඔහුට යන්න හැකියාව ලැබුණේ ඔහු දෙවියන් වහන්සේ විශ්වාස කරන නිසායි. ගොඩාක් හොඳයි. එතකොට සාවුල් රජුගේ දෙවියන් වහන්සේ විශ්වාස කළේ නැද්ද? දාවිත් යනි සහෝදරයන්ට දෙවියන් වහන්සේ විශ්වාස කළේ නැද්ද? ඔවුන් උපතින්ම යුදේ ඔවුන් දෙවියන් වහන්සේ අදහන අය. මේ ඔක්කොමයි දෙවියන් වහන්සේ විශ්වාස කළා. සනේවන්තය නමුත් ගෝලියත් ඉදිරියේ සාවුල්ගේ කකුල් දෙක ගැහෙන්න ගත්තා. දාවිත්ගේ අනිත් සහෝදරයෝ ටික ඔක්කොම වෙවුලන්න ගත්තා. දාවිත් උතරක් ඉස්සරහට ගියයි. මේ ඔක්කොමයි දෙවියන් වහන්සේ අදහන. එහෙනම් එයින් එහාට ගියා වූ රහසක් මේ ස්ථානයේ තිබෙනවා සනේවන්තය. මේ රහස අමතක වෙන කිසි කෙනෙක්ට දෙවියන් වහන්සේවත් දකින්න බෑ. මේ රහසව දෙවියන් වහන්සේ අදහන එකයි. හැබැයි රහසක් තිබෙනවා. සනේවන්තේ රහස 1 සාමුවෙල් 17 34 සිට 36 දක්වා. දාවිද්ද ඔබගේ මෙහෙකරුවා තමගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිද්දී සිංහයෙකුත් වලසකුත් ඇවිත් රැළෙන් බැටළුවෙකු ගත්තෝය. මම ඌ පස්සේ ගොස් ඌට ගසා ඌගේ කටින් බැටළුවා ගලවා ගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි. ඔබගේ මෙහෙකරුවා වූ මම සිංහයාත් වලසාත් දෙන්නම මැරුවෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචම්මච්ඡේදිත පිලිස්තියා උන්ගෙන් එකෙකු මෙන් වන්නේයි සාවුල්ට කීවේය. ආමෙන්. සනේවන්තය සාවුල් රජුගේ බය වෙවුලනවා දැකලා මේ පොඩි දාවිත් කොම් මම වැඩේ බාර ගන්නම් කියලා සාවුල්ගේ සැකය දැකලා දාවිත් පණිවිඩයක් දෙනවා. මොකක්ද? මගේ ජීවිතේ දෙවියන් වහන්සේ කළ දේ මම වාට කියලා දෙන්නම්. ඒකයි කියන්නේ. මොකද්ද කියන්නේ? මම තාත්තගේ බැටළුව බලන වෙලාවේ වලහයි සිංහයයි ආවා බැටළුව අරයි යන වෙලාවේදී මම ඌපස්සෙන් ගිහිල්ලා බැටළු පැටව ගත්තා. හැබැයි ඌ මට විරුද්ධව ආවා. මම ඌ අල්ලලා පොළවේ ගහලා මැරුවා. ආමෙන්. දෙවියන් වහන්සේ ඌගේ ජීවිතය කළ බලවත්ේ ඔවුන් මතකයේ තබාගෙන හිටිය සනේවන්තය. අපේ අතීතයේ දෙවියන් වහන්සේ කළ දේ මතක තියාගෙන ඉන්න විට වර්තමානයේ අපේ ඉදිරියේ තිබෙන භයංකර ප්‍රශ්නය අපිට ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. හලෙලූයා. සනේවන්තය අපිට විරුද්ධව ගොරවන අය, අපිට විරුද්ධව සැලසුම් කරන අය, දෙවියන් වහන්සේ අතීතයේ වුන්ට කළ දේවල් දැක්කම අනාගතේ අපිට ඒව ප්‍රශ්න නෙවෙයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. දාවිද්ගේ කාලේ ඊශ්‍රායලේ බලවත්ම රාජ්‍ය වෙන්න හේතුව දාවිද්ට මතකයේ තිබෙන දෙවියන් වහන්සේ දාවිද්ගේ ජීවිතය තුළ කළා වූ පුදුම සහ බලවත් දේවල් ගැන. හලෙලූයා.
හලෙලූයා. ඔක්කොම දෙවියන් වහන්සේ තමයි අදහන්නේ. ඔබත් අදහන්නේ දෙවියන් වහන්සේ, මමත් අදහන්නේ, හැම කෙනෙක්ම අදහන දෙවියන් වහන්සේ. හැබැයි දෙවියන් වහන්සේ අදහන එක විශ්වාස කරන එක හොඳයි. හැබැයි උන්වහන්සේ කළා වූ පුදුම දේවල් අමතක කරන එක ඔවුන්ගේ ජීවිතයේ ආශිර්වාදය ගිලිහිලා යන්නා වූ හේතුවක්. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ කළා වූ දේ කවදාවත් අමතක කරන්න එපා. හලෙලූයා. හලෙලූයා. ඉතින් මම අද උදෑසනක් කිව්වා මේ විදියටම. නිසා මම දැනුත් කියනවා ස්නේහවන්ත යේසුස් වහන්සේට ප්‍රේම කරන අය. උන්වහන්සේට බායි කියන වගේ දවසක් අපි මොකෙට ඇවිල්ලා වැඩක් නැහැ. උන්වහන්සේගේ වචනයෙන් කියනවා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ස්නේහවන්තය විවාහ වෙච්ච අය හවසට ගෙදර යන්නේ භාර්යාවට ප්‍රේම කරන නිසා, දරුවන්ට ප්‍රේම නිසා, පවුලට ආදරය කරන නිසා. කිසිම හේතුවක් නැතුව කොහේ හරි ඇවිදලා මාසෙකට විතර පස්සේ රැකියාවක් කරනවා නම් කමක් නැහැ කොහේ හරි ගිහලා. ගෙදර යනවා නම් යන්නේ වුන් පවුලට ප්‍රේම කරන්නේ නැති නිසා. ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා අපිට සබත දීලා තියෙන්නේ මොකටද? දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කළා වූ දේ මතකයේ තබාගෙන ස්තුති කරන්න. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. ස්නේහවන්තය දාවිත් මතකයේ තිබ්බ දාවිත්ව ස්වාමී බය වෙන්න එපා සෞරයතුමනි. දෙවියන් වහන්සේ මාත් එක්ක හිටියානි මම වාඩි කියන්නේ. අර එදා බැඩ්ලෝ බලන වෙලාවේ සිංහයයි වලායි අල්ලම පොළවේ ගැව්වා. මගේ ශක්තිය නෙමෙයි දෙවියන් වහන්සේගේ ශක්තියෙන්. ආමේ. මේ දෙවියන් වහන්සේට දොස් කියන මේ අචර්මත් ඡේදිතය. ඔව් එක සැරෙන් විනාශ වෙලා යන්න යනවා. ආමේ. ඒ දෙවියන් වහන්සේ කියනවා හලෙලූයා. හලෙලූයා. ස්නේහවන්තය ඔබ දන්නවා ශුද්ධ ලියවිල්ල ආබ්‍රහම් සහ ඊසාක් ගැන. ආබ්‍රහම්ගේ ආදරණීය පුත්‍රයා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා නුඹේ පුත්‍රයා දෙවියන් වහන්සේට පූජා කරන්න. පූජාවක් කොට ඔප්පු කරන්න. මොරියා කන්දට ගිහිල්ලා. ආබ්‍රහම් බාරගත්ත වැඩේ. ආබ්‍රහම් කිව්වා ඔව් ස්වාමීනි මම ගිහින් කරන්න. ඔව් ගිහිල්ලා. ඒ කියනවා පීයක් ගත්තා කියලා ඔහු පූජා කරන්න. කොහොමද ස්නේහවන්තයෝ උට එහෙම ඇදහිල්ලක් ආවේ? ඒ ඇදහිල්ල කොහෙන්ද ආවේ? ඔහුට මතකයි. අවුරුදු 100දී වෙන්න බැරි දෙයක් ඔහුට වුණා. අවුරුදු 100දී කාටද දරුවෝ ලැබෙන්නේ? ආබ්‍රහම්ට මතකයි අවුරුදු 100දී මට දුන්නු දරුවා. දෙවියන් වහන්සේට 100දී දෙන්න පුළුවන් නම් උන්වහන්සේට පුළුවන් ඔහුව ආරක්ෂා කරන්න. හලෙලූයා. ස්නේහවන්තය දෙවියන් වහන්සේ කළේ අමතක කරන්න එපා. ආමෙන්. දෙවියන් වහන්සේ දෙයක් කරන්නේ ඇයි? හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ බලවත් දෙයක් කරන්නේ ඉදිරියේදී අපිට ප්‍රශ්න එන විට ඒ ප්‍රශ්න වලින් ජය ගන්නට ශක්තිය වෙන පිණිසයි. හලෙලූයා. හලෙලූයා. ස්නේහවන්තය අපි යොසුව පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 වෙනි පදවලට ගියාම අපි දකිනවා මොකක්ද? යොසුව යේසුස් වහන්සේගේ මහිමේ පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවයේ පිණිස ඉරහඳ නතර කරනවා. ඉරහඳ නතර කළා. කවදාවත් උනේ නැති දෙයක් වෙලා තිබුණා. ඉරහඳ නතර කළා. කොහොමද ඒක උනේ? අමෝරියවරු රජවරු 5 දෙනෙක් ඊශ්‍රායල් සෙනගට විරුද්ධව යුද්ධයට ආවා. ඒ වෙලාවේදී යොසුව යුද්ධ කරමින් තිබෙනවා. යොසුවගේ පක්ෂයේ ඊශ්‍රායල් සෙනග ජය ගන්නමින් තිබෙනවා. දැන් ඉර බහින්න යනවා. ඉර බැස්සම යුද්ධ කරන්න විදියක් නැහැ. ඒ නිසා ස්නේහවන්තය යොසුව කිව්වා ඉර නතර වෙන්න ඕන. හඳ නතර වෙන්න ඕන. යොසුව පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 12 13 පදවල කියනවා ඉර නතර වුණා, හඳ නතර වුණා. හලෙලූයා. යොසුව ජය ගත්තා. ඇයි එහෙම උනේ? දෙවියන් වහන්සේට මැජික් එකක් පෙන්වන්න ඕන නේද? නෑ. ශුද්ධලියවිල්ල කියනවා ඉරහඳ නතර වීමේ නැමැති බලවත් ක්‍රියාව තුල දෙවියන් වහන්සේට පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩයයි අපි අල්ල ගන්න ඕන. මොකක්ද පණිවිඩය? යොසුව 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ කියනවා ස්නේහවන්තය යොසුව අහුන්ට කතා කොට බය නොවි නොකලබී සිටින්න ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න මක්නිසාද නුබලාට විරුද්ධව යුද්ධ කරන නුබලාගේ සියලු සතුරන්ට ස්වාමීන් වහන්සේ මෙසේ කරනසේකයි කීවේ. හලෙලූයා. රජවරු 5 දෙනා ගෙනල්ලා ඒ නිලධාරීන්ට ගොත් තියන්න වුන්ගේ බෙල්ලට කකුල. ඊට පස්සේ කියනවා ඇයි මෙහෙම කළේ? ඊට පස්සේ වුන් මරා දැම්මයි එහෙම කළේ. දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධව නැගිටින ඕනම කෙනෙකුට විරුද්ධව දෙවියන් වහන්සේ නැගිටිනවා කියන එක දැනගන්නයි උන්වහන්සේ මේ භයංකර දේ කරනු ලැබුවේ. හලෙලූයා. හලෙලූයා. ඔබේ ජීවිතේ කරපු දේ ඔබට මතක නැත්තම්, ඔබේ ජීවිතේ කරපු පුදුම දේවල් ඔබට මතක නැත්තම් ස්නේහවන්තය කවදාවත් ඔබ ඇදහිල්ලේ මිනිසෙක් වෙන්න යන්නේ නැහැ.
ඔබේ ජීවිතේ කරපු දේවල් ඔබට මතක නැත්නම් ඔබ කවදාවත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදවත් මිනිසෙක් වෙන්න යන්නේ නැහැ. ශුද්ධ ලියවිල්ල එක පැහැදිලිව කියනවා. ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ කළා වූ මතක තියෙන්න ඕන. ආමේන්. අන්ධකාරය තුල ඉඳෙද්දි යක්ෂයාගේ ගොදුරු වල ඉඳෙද්දි දෙවියන් වහන්සේ අපිව ගැලෙව්වා. මම ඔබට කිව්වා ඒ කැලේ සත්තුත් එක්ක දුවද්දි දෙවියන් වහන්සේ මරණ සෙවණෙන් අපිව ගැලෙව්වා. සෙනෙහවන්තය වෙන්න බැරි දේවල්, පුදුම දේවල් දෙවියන් වහන්සේ කරනු ලැබුවා. ඇයි මතකේ තබා ගන්න. ඊළඟට එන ප්‍රශ්නේදී අර දේ වගේම ඔබට ජය ගන්න දෙවියන් වහන්සේ උපකාර කරන්නට යනවා. ආමේන්. දෙවියන් වහන්සේ කළා වූ දේ අමතක මිනිසයාට ඉදිරියේදී එනා වූ ප්‍රශ්නේදී ජය ගන්නට බෑ. සදෙවියන් වහන්සේ කළා වූ දේ මතක තියාගන්න කෙනා ඉදිරියට එන ඕනම ප්‍රශ්නයකදී ජය ගන්නට යනවා. හලෙලූයා. දාවිද් තුමාට දුකක් තිබුණා, වේදනාවක් තිබුණා. ඇයි? මේ සෙනගට පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් කලකිරෙනවා. පොඩි දෙයක් ඉන්න ලොකු දෙයක් ඕනේ නැහැ. කනස්සලු වෙනවා. දෙවියන් වහන්සේට දොස් කියනවා. සමහර අය එහෙමනේ. පොඩි ප්‍රශ්නයක් එන්න ඕනේ. භාර්යාවයි පුරුෂයා අතර ඉතින් මොනවද කියන්නේ? මරා ගන්නවා, ගහ ගන්නවා. දරුවෝ දෙමව්පියෝ හොයා ගන්න බෑ. මොකද මේ පොඩි දෙයයි. ඔක්කොම මතක නැහැ. සමහරවිට මතක නැහැ භාර්යාව ඇයගේ මුළු ජීවිතයම පුරුෂයාට දුන්න කියන එක පුරුෂයාට මතක නැහැ. පොඩි දෙයක් කඩවැරදුණු ගමන් දත් ගණන් කරනවා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? භාර්යාවටත් එහෙමයි. ජීවිතේ පූජා කරලා උඩ තියෙන සියල්ලම භාර්යාවට ආදරය කරා කියන එක භාර්යාවට මතක නැහැ. පොඩි දෙයයි ඕනේ. කනස්සල වෙලා රණ්ඩු වෙලා ගහගෙන ප්‍රශ්න ඇති කරන්නේ ඇයි? මතක නැහැ. දෙවියන් වහන්සේ කියන ඔබට අතීතේ මතක නැත්නම් මම ඒකට අප්‍රසන්නයි. දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. දුර යන්න ඕනේ පෞල් ජීවිතය ගැන හිතලා බැලුවම ඇති. දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ සෙනෙහවන්තය. ඊශ්‍රායල් සෙනඟට දෙවියන් වහන්සේ ප්‍රසන්න උනේ නැහැ. ඔවුන්ට ආපහු වහල්භාවයට යන්න ඕනේ. ඒ නිසා සෙනෙහවන්තය උන්වහන්සේ යම් දෙයක් ඊශ්‍රායල් සෙනඟට දුන්නා. මොකද්ද? කූඩාරම් මංගල්‍යය. මොකද්ද කූඩාරම් මංගල්‍යය කියන්නේ? අදටත් ඊශ්‍රායලේ යුදෙව්වරු තමන්ගේ භවන වගේ ගෙවල් ඉස්සරහා කූඩාරමක් ගහගෙන අවුරුද්දට එක සතියක් ඒකට ගිහිල්ලා රහ නැති රොටි හදාගෙන කාලා සැප පහසුකම් වලින් ඉවත්ව කූඩාරම ඇතුලේ නිදා ගන්න. මොකද්ද ඒකෙන් වෙන්නේ? ඔවුන්ගේ දරුවෝ අහනවා අම්මගෙන් තාත්තගෙන්. ඇයි අනේ අච්චර හොඳට ගේ තියෙද්දි මේ කූඩාරමක් ගහගෙන මේක ඉන්නේ? රස කෑම ගේ ඇතුලේ ඉඳි ඇයි මේ සතියක් පුරා රොටි ගන්න? ඔවුන් එතකොට පණිවිඩයක් දෙනවා පුතේ. මතක තියාගන්න. අපි කියන්නේ දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කළා. ගෙනාවා වූ සෙනග. අපි බලවත් සෙනග. හැම අවුරුද්දක් පාසා ඔවුන්ගේ දරුවන්ට ඒක කියනවා. කියනව නෙවෙයි දරුවෝ ඒක අහනවා. අහනකොට ඔවුන්ගේ ඇතුල් හදවතේ හරියට අර නිකන් අපේ කතාවට කිව්වාගේ සෙනෙහවන්තය. ඔවුන්ගේ ලේවල පවා ඒ බර තිබෙනවා. මොකක්ද? දෙවියන් වහන්සේ අපිව ගෙනාවේ රතු මුහුද දෙබෑ කළා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය ඔබේ ජීවිතේ මගේ ජීවිතේ කූඩාරම් ගහගෙන ඉන්නේ නැහැනේ අවුරුද්දට සැරයක්. වැරදි ඉගැන්වීම් වල ඉන්න අය එහෙමත් කරනවා. නමුත් මම ඔබට කියනවා එදා ඊශ්‍රායල් සෙනගට කූඩාරම් ගහගෙන මතක් කළා රතු මුහුද දෙබෑ කළාද අපිව ගෙනා වූ දෙවියන් වහන්සේ මේ දෙවියන් වහන්සේ කියලා නුඹලා මතක තියාගන්න. ඊට වඩා සාක්ෂියක් අපේ ජීවිතේ තිබෙනවා. රතු මුහුද දෙබෑ කරගෙන ආපු එක මහත් අනර්ග දෙයක්. හැබැයි දෙවියන් වහන්සේම මනුෂ්‍ය කයක් අරගෙන ඇවිල්ලා කල්වරි කුරුසේ පූජා වෙලා ලේ වගුරුවන මගේ පාපය වෙනුවෙන් මැරුණා. හලෙලූයා. ඒක ඊට වඩා බලවත් වූ පුදුමහාස්කමක්. ආමේන්. වෙන්න බැරි විශ්වාස කරන්න බැරි දෙයක්. ආමේන්. රතු මුහුද දෙබෑ වුණාටත් වැඩිය බලවත් දෙයක්. ආමේන්. සෙනෙහවන්තය ඒ සෙනග කූඩාරම තියලා දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මෙහෙම දෙයක් කළා කියලා කියනකොට ඔබ මම මොනවද කියන්න යන්නේ? ඉරිදා දවසට සබතට ඇවිල්ලා කල්වරි අපි ගායනා කර ගීතිකාව වගේ සමුදුනි ඔබට ස්තුතියි. කල්වරි කුරුසේ මා වෙනුවෙන් පූජා වුණ නිසාමේ ඒ රුධිරයෙන් මාව ගැලෙවුව නිසාමේ සෙනෙහවන්තය එදා යුදෙව් සෙනග කරන දේ අද අපි හැම ඉරිදාවක් පාස ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ කරනු ලබනවා. ආමේන්. මම ඒකයි කිව්වේ. සැබෑ විශ්වාසය නැති අය එනවයින් වාලේනවා. හොයනවයින් වාලේ හොයනවා. කවදාවත් ශුද්ධ ලියවිල්ල යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදය 6 කියනවා දෙවියන් වහන්සේගෙන් දෙයක් ලැබිය නොසිතා ලැබෙන්නේ නැහැ. ඒක දේව වචන ස්ථිර කළා කියනවා සෙනෙහවන්තය. ඒ නිසා අපි දැනගන්න ඕන
අපේ උන්වහන්සේගේ පුරුෂ පූජාව ගැන නිරන්තරයෙන් ස්තුති කරන්න. සබතට ඇවිල්ලා අපි කරන එකම දේ ඒකයි. අනේ ස්වාමිනේ අරක දෙන්න මේක දෙන්න නෙමෙයි. අපි ඇවිල්ලා කියන්නේ ස්වාමිනේ මාව ගැලෙව්ව නිසා ස්තුතියි. ආමේන්. ආමේන්. සනේවත් ඔබේ ජීවිතේ උන්වහන්සේ කළා වූ පුදුම දේ සිහි කරන්න. අද පටන් කුරුස පූජාවේ සැබෑ සත්‍ය හිතලා කුරුස පූජාවෙන් ලැබුණු ප්‍රේමය හිතලා ඔබේ ඉදිරියට තියෙන ප්‍රශ්න දිහා බලන්න. එවිට ඔබ ජයග්‍රාහී මිනිසෙක් වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. උපකාරයෙන් උන්වහන්සේගෙන් විතරයි. මිනිස්සු පෙන්නුවට උපකාර කරන්නන් වගේ මිනිස්යන්ට කරන්න පුළුවන් උපකාරයක් නැහැ. මම ඒක ඉස්තරව කියනවා. උපකාරයෙන් දෙවියන් වහන්සේගෙන් විතරයි. මිනිස්සු රැවටිලිකාරයි, වංචාකාරයි. සනේවන්තය ගීතාවලිය 124 කියනවා අපේ උපකාරය අහසත් පොළවත් නැව් ස්වාමීන් වහන්සේගේ නාමය කෙරෙහිය. ආමේන්. වෙන අපට උපකාරයෙන් තරක් නෑ. ආමේන්. මේ ප්‍රකාශය අමතක කරන්න එපා. මේ ප්‍රකාශය ඔබේ ලේවල අපේ භාෂාවෙන් කියනොත් ලේවලට කැවිලා තියෙන්න ඕන. ආමේන්. අපට උපකාරය පැමිණෙන්නේ ස්වාමීන් වහන්සේගෙන් පමණයි. හලෙලූයා. හලෙලූයා. සනේවත් එක්තරා නායකත්ව රැස්වීමකදී එක්තරා නායකයෙක්ගෙන් අහුවා ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවද කියලා. සනේවත් ඔබ මහලුකු අමාත්‍යයක් සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවද කියලා උත්තර දෙන්න. මම හිතන්නේ අපේ සභාවෙත් එක්කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට අරුණොත් අනිත් ඕන කෙනෙක් බය නැතුව කියනවා ඉන්නවද නැද්ද කියලා. ඇයි අපි සුද්ධාත්මයන් වහන්සේ තුල මෙහෙවන සභාවක්. ආමේ අපි තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. හැබැයි මේ නායකයෙක් නිකන් කියන්නේ නායකයා ගොඩාක් වෙලා කල්පනා කරනවා උත්තර දෙන්නේ නැහැ. බලාගෙන හිටියා මොකද්ද දෙන්න යන උත්තරේ කියලා. ටිකක් වෙලා ගිහින් කිව්වා දැන් නම් මා තුල සුද්ධාත්මයන් වහන්සේ නැහැ වගේ කියලා. ඇයි? ආර්ථිකේ කඩා වැටලා. භාර්යාව පුරුෂයා අතරේ ප්‍රශ්න. දරුවෝ අතරේ කෑමුර ගහගෙන ප්‍රශ්න. සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවනම් මෙහෙම වෙයිද? ඔහුට හිතෙන්න ගත්තා. ඔහු කිව්වා අහන් ඉන්නකොය පොඩ්ඩක් hina වුණා. hina වුණාට එතන පණිවිඩයක් තියෙනවා. මොකක්ද පණිවිඩය සෙනෙවන්තය? ප්‍රශ්නයක් එන විට අමාරුකමක් එන විට විතරක් යාඥා කරන අයගේ ඇදහිල්ල වර්ධනය වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් එනකොට විතරක් යාඥා කරන අය තුල ඇදහිල්ලක් කියලා දෙයක් නැහැ. සෙනෙහවන්තය උන්වහන්සේගේ පුරුෂ පූජාව සිහි කළා. නිරන්තරයෙන් අපි උන්වහන්සේට යාඥා කළ යුතුයි. යාමේ සියල්ලදී යාඥා කළ යුතුයි. ප්‍රශ්නයක් පීඩාවක් එන වෙලාවෙදි විතරක් යාඥා කරන අයගේ ජීවිතවල ඇදහිල්ල වර්ධනය වෙන්නේ නැහැ සෙනෙහවන්තය. ඇදහිල්ල වර්ධනය වෙන්නේ නැති අයට යාකෝබ් 1:6 කිව්වා දෙවියන් වහන්සේගෙන් උපකාරයක් ලැබෙන්න යන්නේ නැහැම තමයි. ඉතින් මට ඔබ ආදරෙන් hina වෙලා කතා කරලා ඔබ සමග එන්න කියලා යනවට වැඩිය ඔබ තුල ඇදහිල්ල වර්ධනය වෙලා ඔබ දෙවියන් වහන්සේගේ උපකාර ලබන මිනිසෙක් වුණොත් ඒකයි මගේ ප්‍රීතිය. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය බොහෝ අයට ඇදහිල්ලෙන් යාඥා කරන්න බැරි ඇයි? කුරුසිය ගැන විශ්වාසයක් නැහැ. කල්වරි කුරුසිය පූජා වුණු පූජාව ගැන විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති හන්දා යාඥා කරනවා. ඇදහිල්ලක් නැති යාඥාව. ඒකට උත්තර ලැබෙන්න යන්නේ නැහැ සෙනෙහවන්තය. මතක තියාගන්න ඔබ ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ උපකාර ලැබෙනවා කියලා ඔබට සහතිකයක් නැත්නම් ඔබ ප්‍රශ්න පීඩා අමාරුකම් යන වෙලාවෙදී දෙවියන් වහන්සේ ඔබට උපකාර කරනවා කියලා ඔබට විශ්වාසයක් නැත්නම් ඔබ නැවත වරක් නතර වෙලා කල්වරි කුරුසියේ පූජාව ගැන හිතලා බලන්න. ඒ පූජාවේ බලය ගැන හිතලා බලන්න. ඒ වැගිරුවා වූ ලේවල බලය ගැන හිතලා බලන්න. එහෙම නැත්නම් නිෂ්ඵල මිනිසෙක් වෙන්න යනවා. කල්වරි කුරුසියේ වැගිරුවා වූ බලය රුධිර අනර්ගයි සෙනෙහවන්තය. ආමේන්. හලෙලූයා. එය විශ්වාස කරන මනුෂ්‍යයට දෙවියන් වහන්සේ උපකාර කරන්නට යනවා. ආමේන්. දාවිද් කියන තරුණ කොල්ලා ගියේ වෙන මුකුත් ඇතුව නෙමෙයි. අර අය ඔක්කොම ආයුධ තියාගෙන හිටියා. මේ කොල්ලා කැටිපෝලෙකුත් අරගෙන ගියා. අපි ඔක විනෝදෙට කුරුල්ලන්ට විදින්නේ. කැටිපෝලෙකුත් අරන් ගියයි. බය වෙන්න එපා. සිංහයත් වලහත් අල්ලලා පොළවේ ගන්නට බලය දුන්නු. එදා බලය දුන්නු දෙවියන් වහන්සේ අදත් මාත් එක්කයි. ආමේන්. එදා ප්‍රශ්නේ ලොකු නැතුව ඇති සිංහයයි වලහයි. අද යෝධ ගෝලිය අරකේ මතකයේ තියෙන නිසා ඒ ක්‍රියාව මතකයේ තියෙන නිසා නිර්භීතව යන්න පුළුවන් වුණා. ආමේන්. ඔබට දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරපු දේ මතක නම් ඔබේ මතකේ රැඳිලා තිබෙනවා නම්
ඔබ බය නැතුව සෙනෙහවත්ය ඉදිරියට යන්න. ආමේන්. දෙවියන් වහන්සේ ඔබට ස්ථිරවම ජය දෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. සෙනෙහවත්ය යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා. අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතාපල්ලා. කොහොමද අනේ සිතන්නේ පරීක්ෂාවල් වෙනකට ප්‍රීතියක් කියලා? උන්වහන්සේ කළා වූ දේ මතක තියෙන මිනිසයාට ඒක ප්‍රීතියක් වෙන්න යනවා. ආමේන්. සෙනෙහවත්ය ආශිර්වාද ලැබුණා නැතත් ප්‍රීතිය. ජයගත්තත් ප්‍රීතිය, පෙරදුනත් ප්‍රීතිය. සෙනෙහවත්ය සුවයෙන් හිටියත් ප්‍රීතිය, ලෙඩින් හිටියත් ප්‍රීතිය. ජීවත් වුණත් ප්‍රීතිය, මරුණත් ප්‍රීතියයි. දෙවියන් වහන්සේ කළා වූ දේ මතකයි. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේට එදා කළ දේ අපේ ජීවිතයේ කලේ ඉදිරියේදී වෙන්න යන දේදී අපිට ජයග්‍රහයි විස්තරාට යන්නයි. හලෙලූයා. එනිසා ඉරහඳ නතර කළා උන්වහන්සේ කියනවා, යොසුව තුලින් කියනවා මේක කලේ වෙන දෙයකට නෙවෙයි. මේ දැක්ක නේද? රජවරු පස් දෙනෙක් නුඹලගේ පාදයට. මේක කලේ වෙන දෙයකට නෙවෙයි. නුඹලට දැනගන්න දෙවියන් වහන්සේගේ නාමය දරන අයට විරුද්ධ වෙන සියල්ලන්ටම මේ වගේ සිද්ධ වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දාවිද්ගේ මතකය, ආබ්‍රහම්ගේ මතකය, යොසුවගේ මතකය ඔවුන් ජයග්‍රහයි විස්තරහට ගෙන ගියා. හලෙලූයා. ඔබ ඉදිරියේ එන ප්‍රශ්නය කුමක් වුණත්, පීඩාව කුමක් වුණත් මතක තියාගන්න යේසුස් වහන්සේ ජීවමානයි කියලා ඔබ දන්නවනම් කල්වරි කුරුසේ පූජාව ඇත්තම පූජාවක් නම් සෙනෙහවන්තය ඔබට ඕනම ප්‍රශ්නකින් ජය ගන්නට උන්වහන්සේ උදව් කරන්නට යනවා. ආමේන්. ඒක විශ්වාස නොකරන අයට සෙනෙහවන්තය කවදාවත් දෙවියන් වහන්සේගෙන් දෙයක් ලැබෙන්න යන්නේ නැහැ. ඒ නිසා අපිට තිබෙන්න ඕන සත්‍ය දෙයක්. උන්වහන්සේ අපේ ජීවිතේ කළා වූ සියල්ල මතකයේ තබාගෙන ගමන් කිරීමක්. ආමෙන්. උන්වහන්සේ කළා වූ දේ මතකයේ තබාගෙන ගමන් කරන කල උන්වහන්සේ අපේ උපකාරකයා නොවෙන්න යනවා. ආමෙන්. හලෙලූයා. අපි අපේ දෙවිඳුන් ඉදිරියේ උන්වහන්සේට ගෞරවය ඇතුව නැගී සිටමු. අපි නිරන්තරයෙන් මතකයේ තබා ගනිමු දෙවියන් වහන්සේ අපේ උපකාරකයාණන් බව. දෙවියන් වහන්සේ අපට උපකාර කරන බව. සෙනෙහවන්තය ඔබේ දෙවියන් වහන්සේ ඔබ මරණ සෙවණේ මිටියාවතේ යද්දී ඔබට උපකාර කළ ආකාරය මෙනෙහි කරලා බලන්න. උන්වහන්සේ ඔබේ හඬ අසලා කළා වූ පුදුම දේවල් ගැන මෙනෙහි කරලා බලන්න. ඒව කළේ ඔබේ ජීවිතේ මැජික් එකක් වෙන්නවත් අනිත් අය අතරේ කියව යන්නවත් නෙමෙයි. ඒව කළේ සබත් දවසේ උන්වහන්සේගේ පාමුලට ඇවිල්ලා ඔබ කළ දෙයට ස්තුතියි කියලා ඉදිරියේ එන ප්‍රශ්නවලදී බය නැතුව ජය ගන්න පිණිස, ඉදිරියේ එන ප්‍රශ්න පරාජය කරන්න ශක්තිය ලැබෙන පිණිස. ඒ නිසා සෙනෙහවන්තය අපි අපේ ජීවිතය තුළ අපේ දෙවිතුන්ට නැගෙන ගෞරවය සැබෑ ගෞරවයක් කොට දෙමු. අපේ දෑත් නොසොල ස්තුතියි කියමු. ඔබේ ජීවිතේ කළා වූ දේ මතක තියාගන්න. ඔබේ ජීවිතේ කළා වූ බලවත් දේවල් ගැන උන්වහන්සේට ස්තුතියි කියන්න. මගේ රජුණුවනේ ඔබයි මගේ දෙවියන් වහන්සේ මට ඔබ කළ දේවල් අමතක වෙලා තිබුණා. ඔබ මාව දූමිල්ලෙන් කසල ගොඩේ ගෙසුව ඔබ මට අමතක වෙලා තිබුණා. ප්‍රේමණීය දෙවිඳුනේ මට කමා කළ මැනව. ජීවමාන දෙවිඳුනේ මට කමා කළ මැනව. මට ඔබ කළ දේවල් අමතක වුණා. දාවිද් අමතක වුණේ නෑ ස්වාමිනේ. ඊශ්‍රායෙල් සෙනගට ඒක අමතක වෙන විට දාවිද්ට දුක හිතුණා. දෙවියන් වහන්සේ වුණ අප්‍රසන්න කළා. ස්වාමිනේ මට කළා වූ දේ මට අමතක නොවෙන්න දෙවියන් වහන්සේ මට ප්‍රසන්නව සිටින පිණිස ඔබ කළා වූ දේවල් මෙනෙහි කළා. ඔබට ස්තුති කරන ජීවිතයක් මට දුන මැනව පියාණනේ. හලෙලූයා. ගෞරව වේවා ස්වාමිනේ. මහිමය වේවා පියාණනේ. ඔබේ හදවතේ නැගෙන ප්‍රශංසාව ඔසවන්න දෙවිඳුන්ට ගෞරව කරන්න සත්‍යතාවය දෙවිඳුන්ට කියන්න. මට අමතක වුණා. මට සමා වෙලා ස්වාමිනේ මට කමාව දීලා මා තුළ ඔබගේ ආශිර්වාදය බලවත් කරන්න. හලෙලූයා. හලෙලූයා. ඔබ නොනවත්ව ප්‍රශංසා කරන්න. ආමේන්. ඔබ ස්තුති කරන්න දෙවිඳුන්ට.
වුණා. මට සමා වෙන්න, මට අනුකම්පා කරන්න. ඔබ මගේ ජීවිතේ කළා වුණේ අමතක වුණු කල ඉදිරියේ ඇති ප්‍රශ්න වලින් මට ජය ගන්න බැරි බව ඔබ ඉගෙනුවා ස්වාමිනේ. පියාණනේ ඔබ කළ පුදුම දේ මම මෙනෙහි කරන්න යනවා. ඒව ගැන ස්තුති කරන්න යනවා. එවිට මා ඉදිරියේ තිබෙන ප්‍රශ්න මට ප්‍රශ්නයක් වෙන්න යන්නේ නෑ. මම ජයග්‍රාහී දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය වෙලා දෙවිඳුන්ගේ උපකාරය ලැබුවා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය වෙන්න යනවා. හalleluya. ගෞරව වේවා ස්වාමිනේ. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා ස්වාමිනේ. මහිමය වේවා. මහිමය වේවා පියාණනි. හalleluya. හalleluya. සනේවත් ඔබේ දෑත් කොසෝලා ඒ බෞද්ධාරණන්ට ගෞරවන්ට අප්‍රසන්නාදයක් දෙන්න. හalleluya. 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 ඕ මහිමය වේවා ස්වාමිනේ. මහිමය වේවා පියාණනි. හalleluya. අතිශය බලවන්ත උමං කාර්ය දෙවි පියාණනේ ස්වාමිනේ ඔබට ස්තුතියි. ඔබ අපට කතා කරන නිසා ඔබ අපේ ජීවිතවල මොනතරම් පුදුම හාස්කම් කළත් යමෙකුට ඒව අමතක වුණොත් ඔහුගේ ජීවිතේ කවදාවත් ජය ගන්න යන්නේ නැහැ. පියාණනේ ඔබ අපේ ජීවිතේ කර තිබෙන දේ නිරන්තරයෙන් මෙනෙහි කළා. ඒ ගැන ඔබට ස්තුති කරන කල අපේ ඉදිරියේ තිබෙන ප්‍රශ්න බවට පත් වෙන්න යන්නේ නැහැ. ඒ ප්‍රශ්න දිය වෙලා යන්න යනවා. ඒ ප්‍රශ්න ඉවත් වෙලා යන්න යනවා. මන්ද එදා අප සමග ක්‍රියා කළ දෙවියන් වහන්සේ අදත් අප සමගයි. එදා දාවිත් සමග සිංහයා වරා පොළවේ ගාන්න ඉන්න දෙවියන් වහන්සේ ගෝලියත් ඉදිරියේ දෙවියන් වහන්සේමයි. ගෝලියත් ඉදිරියේ සිටින දෙවියන් වහන්සේ සියලු ආකාරයේ ජයග්‍රහණය පිණිස දාවිත් ඉදිරියේ සිටගත්තා වූ දෙවියන් වහන්සේමයි. ස්වාමිනේ අපි සමග සිටින දෙවියන් වහන්සේ අදත් අපි සමගයි. ඉදිරියේ හැම ප්‍රශ්නයක්ම දිය කළ දමන්නත් ඔබ අපි සමගයි. ඔබගේ කැඳවීම දක්වාම ඔබ අපි සමගයි ස්වාමිනේ. ඒ උතුම් වූ දෙවිඳුන් ඔබයි පියාණනේ. ඔබට ස්තුතියි. සියලු ගෞරවයටයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. අතිශුද්ධ බලවන්ත වූ මෞඛාර පියාණනි මේ සෙනග අයිති ඔබටයි. මේ සෙනගට අනුකම්පා කළේ ඔබයි. යමෙක්ට ඔබ කළා උදේ අමතක වෙලා තිබෙනවා නම් අද ඔබගේ වචනය කරුණ කොටගෙන මෙනෙහි කළ බැන්න. විද්‍යුත් මහත්මේ ස්වාමීන් දේශනාව අහන යමෙක් සිටිනවා නම් ඔවුන්ට ඔබ කළා උදේ වල අමතක වෙලා තිබෙනවා නම් ස්වාමීන් කමා කරන්න. මෙතෙන් පටන් ඒවා මෙනෙහි කළා. ඉදිරියට ආව පර්වත වැනි ප්‍රශ්න ස්වාමීන් දිය වෙලා යන්න සලස්වන්න පුළුවන්. ආත්මික ඇදහිල්ල එකිනෙක කෙනා තුළ වර්ධනය වෙන සලස්ව මැනව. ස්වාමීන් ඔබ කළා උදේ මතකයේ තිබෙන හැම මිනිසෙකෙම ඇදහිල්ල දිනෙන් දින වර්ධනය වෙන්න යන සාස්තුතියි. සියලු ගෞරවවලට දීලා සියල්ලන් බාර කළා. ඔබට මහිමය දෙනවා. ඔබේම පුත්‍රු නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ප්‍රේමණීය දෙවිඳුනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ප්‍රීතියෙන් යුතුව පිටත් යන කල ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුළු වෙන භූමි නිවෙස් වේවා අපි එකිනෙක කෙනාගේ ඉදිරියට පිටුපසට දෙපසට ඉහළට පහළට හමු වෙන ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි එකිනෙක කෙනාට ආශිර්වාදයේ පිණිස නියම කළ බැනව ඔබ නියම කළ නිසා ස්තුතියි ඒ සියලු ආශිර්වාද අපි දැනටමත් භුක්ති විඳිමින් දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාවද නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියෙන ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සානුග්‍රහයද ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා. ආමේන්. 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 ජෙස්පීටයි දෙවියන් වහන්සේ සියලු දෙනාට ආශිර්වාද කරනසේක.